This conference will now be recorded. හරි ආයිබෝවන් එහෙමනම් අපි අද පටන් ගනිමු පරිගණක ජාලකරණ කියන 6 වෙනි පාඩමේ ජාලකරණ උපකරණ පිළිබඳව. ඒතර ජාලකරණ උපකරණ ගැන හඳුන්වනකොට ජාලකරණ උපකරණ ඉතා අත්‍යවශ්‍යයි. අපි පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරනකොට අනිවාර්යයෙන්ම ජාලකරණ උපකරණයක් අත්‍යවශ්‍ය වෙනවා. ජාලකරණ උපකරණයක් කියන කුමක්ද? what are networking devices? ජාලකරණ උපකරණ යනු පරිගණක ජාලයක දුඩාංග අතර සංනිවේදනය සහ අන්තර්ක්‍රියා සඳහා අවශ්‍ය භෞතික උපාංග වේ. Networking devices are physical devices that are required for communication and interaction between hardware on a computer network. තර පරිගණක දෙකක් අපි එකිනෙකට සම්බන්ධ කරොත් පරිගණක දෙකක් සම්බන්ධ කරනවා නම් අපිට කෙලින්ම පරිගණක දෙක සම්බන්ධ කරන්න පුළුවන්. ක්‍රොස් කේබල් එකක් හරහා අපිට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් පරිගණක දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරනකොට අපිට අවශ්‍ය වෙනවා ජාලකරණ උපාංග. ජාලකරණ උපකරණ. ඒතර networking devices. මොකද දෙකට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වෙනකොට අපිට අපේ කම්පියුටරේ තියෙන network card එකයි ඕනනම් දෙකක් සම්බන්ධ කරාට ඒතර දෙකකින් සම්බන්ධ කරන්න පුළුවන් තව දෙකක් විතර. ඒතර ওই විදිහට එකිනෙක සම්බන්ධ කරන්න කිව්වොත් network card බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ප්‍රායෝගික නැහැ. මොකද PC resource ප්‍රමාණය සීමිතයි. එතකොට ඒක ප්‍රායෝගික නැහැ නිසා අපේ පරිගණකයේ තියෙන පරිගණකයට සම්බන්ධ කරපු ජාලකරණ කාඩ් පත නැත්නම් network interface card එකේ ඉඳලා network device එකකට සම්බන්ධ කරලා network device එකකින් තවත් පරිගණකයකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකට ඒ ස්ථානීය ප්‍රදේශ ජාලයක් තුළ භාවිත කරන නාභි ස්විච් නැත්නම් හබ් ස්විච් වගේ හබ් ස්විච් බ්‍රිජ් වගේ උපකරණ වලින් තමයි ඒ වගේ සම්බන්ධය හදන්නේ. ඊට අමතරව අපිට අන්තර්ජාලයට සම්බන්ධ කරන්න ඕන නම් අන්තර්ජාලයට සම්බන්ධ කරන වෙලාවෙදී අපිට වෙනත් රවුටර් වන්හසුරු වගේ උපකරණ අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ කොටස් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ සංකේතත් අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙතනදී මේ උපකරණ ජාලයේ කුමන ස්ථානයක අන්තර්ගත කළ යුතුද කොහොමද මේව සම්බන්ධ කරන්නේ කියන එක අපිට වැදගත් වෙනවා. ඒතර ජාලකරණ උපකරණ භාවිත කළ අපිට ඒරල් ICT විෂයේ සිලබස් එකේ අපිට දෙවෙනි පේපර් එකේ නැත්නම් රචනා ප්‍රශ්නයක් එනවා network diagram එකක් අඳින්න. ඒතර network මේ diagram එකේ අපිට ජාලකරණ උපකරණ සම්බන්ධ කරලා තමයි අඳින්න ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ එක උපකරණ ඔතෙටද සම්බන්ධ වෙන්නේ කියලා. ඊට අමතරව අපිට client server architecture එක යටතේ අපි ගිය සතියේ කතා කරා peer to peer සහ client server architecture. ඒතර මෙතෙන්දී client server architecture එක ඊට පස්සේ අපිට network servers client server architecture server types ටික කරන්න තියෙනවා. සේවා දායක වර්ග. ඒ ටික කරලා තමයි අපිට network diagram වලට යන්න වෙන්නේ. එතකොට උසස් පෙළ ICT විෂයේ රචනා ප්‍රශ්නේ network diagram කොටසේ එකේ කොටස් දෙකකින් යුක්තයි. එකක් තමයි network diagram එක අඳින්න වෙනවා. ඊට පස්සේ IP subnetting calculation එකක් ගණනය කිරීමක් තියෙනවා. ඉතින් මේ ගණනය කිරීම අපිට දැම්ම කරන්න වෙන්නේ මේ diagram එකට අදාළ කොටස අපි බලාපොරොත්තු වෙනවා online session වලින් කරලා ඉවර කරන්න. හරි. එතකොට ඔයාලට මම හිතන්නේ ජාලකරණ උපකරණයක් කියන මොකක්ද කියලා පැහැදිලි වෙන්නේ නැති. ජාලකරණ උපකරණයක් කියලා කියන්නේ පරිගණක ජාලයක දුඩාංග කිව්වහම අපි ගත්තොත් මූලික වශයෙන් පරිගණක, ඒතර සේවාලාභී පරිගණක, සේවාදායක පරිගණක, ඊට අමතරව ගත්තාම අනිකුත් උපකරණ අපි තුමු රවුටර් එකක් අතර, රවුටර්ස් අතර ඒ වගේ එක එක උපකරණ අතර සංනිවේදනය නැත්නම් අන්තර්ක්‍රියා සඳහා අවශ්‍ය භෞතික උපාංග වේ. Networking devices are physical devices that are required for communication and interaction between hardware on a computer network. तर මේ අතරතුර මම ඔයාලට බෝඩ් එකෙත් එක්ස්ප්ලেইন කරන සමහර කොටස් ඒ නිසා ඔයාලා පුළුවන් නම් මේකේ මාතෘකාවවත් ලියලා ඉඳ තියලා තියන්න නෝට් එකට පොඩි කොටසක්
එතකොට මට ඔයාලට අර සමහර කොටස් ඇඳ ගන්න පහසුයි. ඒකම එහෙම නැත්නම් කටුවට කොහේ හරි ඇඳගෙන එක නෝට් එකට ඇතුළත් කරත් කමක් නැහැ. වඩාත් හොඳයි නෝට් එක ලියලා කියන්නේ මාතෘකාව ලියලා ඒකට ඉඩ තියන්න මම නෝට් එක ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. නමුත් අඳින්න කොට පොඩි වෙලාවක් දෙනවා මම බෝඩ් එක භාවිතා කරලා සමහර කොටස් අඳින නිසා. පොතක් අරගෙන පුළුවන් නම් පොත අරගෙන ඔයාලා ජාලකරණ උපකරණ කියලා මාතෘකාව ලියලා සිංහල මීඩියම් ළමයි ඉංග්‍රීසි මීඩියම් ළමයිට මේ තියෙන්නේ ලියලා ඉඩ තියන්න මේ නෝට් එකේ ඉතුරු ටික ලියන්න. එතකොට මේ විදිහට මම සමහර අවස්ථාවලදී බෝඩ් එකෙන් එක්ස්ප්ලেইন කරන ඒවට ඔයාලට ඒ වෙලාවෙම අඳ ගන්න පුළුවන්. හරි. එතකොට ජාලකරණ උපකරණ කියන්නේ කුමක්ද කියලා අපි අවබෝධ කරගත්තා. දැන් අපි බලමු ජාලකරණ උපකරණ වර්ග. එයාට මුලින්ම අපි කතා කරන්න යන්නේ ප්‍රතිජනකය. මොන මාතෘකාව ලියාගෙන ප්‍රතිජනකය නැත්නම් රිපීටර්. රිපීට් එකේ සංකේතයක් මෙන්න මේ විදිහේ සංකේතයක් තමයි රිපීට් එකට දාන්නේ. එහෙම නැත්නම් අපිට තවත් මේ සංකේතේ භාවිතා කරන ප්‍රමාණවත්. ඒතර මෙන්න මේ රිපීට් එක නැත්නම් ප්‍රතිජනකය කියන්නේ මොකක්ද? ප්‍රතිජනකයක් භෞතික ස්තරයට අයත් උපකරණයකි. ප්‍රතිජනකයක කාර්ය වන්නේ එකම ජාලයක් කරහා සම්ප්‍රේෂණය කළ හැකි දුර වැඩි කිරීම සඳහා සංඥාව දුර්වල වීමට පෙර නැවත උත්පාදනය කිරීමයි. එබැවින් ප්‍රතිජනකයක් කරහා යැවීමෙන් සංඥාවක් සම්ප්‍රේෂණය කළ හැකි දුර වැඩි වේ. මේ කෙවිලි දෙකක් සහිත උපකරණයකි. ඒතර ප්‍රතිජනකය කියන උපකරණය අත රිපීට් එකෙන් කරන්නේ සංඥාවක් දුර්වල වෙන කලින් සංඥාව ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම. ඒතර සංඥා අපි පළවෙනි පාඩම පටන් ගනිද්දීම කතා කරා සම්ප්‍රේෂණ මාධ්‍ය. ඔයාලට මතකද? සම්ප්‍රේෂණ මාධ්‍ය ගත්තාම එක එක සම්ප්‍රේෂණ මාධ්‍යවල දත සම්ප්‍රේෂණය කර හැකි දුර වෙනස් වෙනවා. ඒ සම්ප්‍රේෂණ මාධ්‍යයේ තිබෙන විවිධ බලපෑම් නිසා සම්ප්‍රේෂණය කර හැකි දුර වෙනස් වෙනවා. එතකොට අපි ගත්තොත් UTP වල සම්ප්‍රේෂණයට වඩා ෆයිබර් දත සම්ප්‍රේෂණ දුර වැඩි. ඒ විදිහට ගත්තාම විවිධ මාධ්‍ය අනුව දත්ත සම්ප්‍රේෂණය කළ හැකි දුර තීරණය වෙනවා. ඉතින් මේ උදාහරණයක් ගත්තොත් UTP වල අපි කියනවා තියරිටිකලි න්‍යායික වශයෙන් උපරිම මීටර් 100ක් දුර තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට අපි කො රිපීටඩ් ඩිස්ටන්ස් කියලා වලට මතක ඇතිකෝ. රිපීටඩ් ඩිස්ටන්ස් එක මීටර් 100යි කියලා. તો රිපීටඩ් ඩිස්ටන්ස් එක මීටර් 100යි කියලා කියන්නේ මීටර් 100ක් දුර ගියාට පස්සේ තියරිටිකලි නැත්නම් ප්‍රායෝගික මීටර් 100ට වඩා මෙහායින් අපි සම්බන්ධ කරන්න ඕන රිපීට් එකක් ප්‍රතිජනකයක්. එතකොට රිපීට් එක කියලා වෙනමම ඩිවයිස් එකක් තියෙනවා. ඊට අමතරව සියලුම ජාලකරණ උපකරණයක්. මේ කියන්නේ අපි ගත්තොත් හබ් එකක්, ස්විච් එකක්, ස්විච් එකක්, රවුටර් එකක් රිපීට් එකක් ලෙස ක්‍රියා කරනවා. හරි? එතකොට එතනින් වෙන්නේ පැමිණි සංඥාව ටික දුරක් ධාවනය කරනකොට අපි කතා කරන සංඥා විකෘතියට ලක් වෙනවා. මේ විකෘතිය නැත්නම් විකෘති වෙනව නෙමෙයි, ගොඩක් වෙලාවට අපි කියනවා විස්තරය අඩු වෙනවා. විස්තරය අඩුවීම නිසා සංඥාවේ අර ප්‍රභවයේ තිබෙන ප්‍රබලතාවය නැතිව ප්‍රබලතාවය අඩු වෙනවා. ඒතකොට ප්‍රබලතාවය අඩු වෙනකොට මොකද වෙන්නේ? ඒක තවදුරටත් සම්ප්‍රේෂණය කරන්න බැරි වෙනවා. ඒතකොට මේ රිපීට් එකෙන් අත ප්‍රතිජනකයෙන් මොකද කරන්නේ? එම සංඥාව නැවත ප්‍රකෘතිමත් කරනවා. නැත්නම් තිබූ තත්ත්වයටපත් කිරීම තමයි මෙතෙන්දි කරන්නේ. ඉතින් ප්‍රතිජනකයක් භෞතික ස්තරයට අත උපකරණයක ප්‍රතිජනකයක කාර්ය වන්නේ එකම ජාලයක් කරහා සම්ප්‍රේෂණය කර හැකි දුර වැඩි කිරීම සඳහා සංඥාව දුර්වල වීමට පෙර නැවත උත්පාදනය කිරීමයි. එබැවින් ප්‍රතිජනකයක් කරහා යැවීමෙන් සංඥාවක් සම්ප්‍රේෂණය කළ හැකි දුර වැඩි වේ. මේ කෙවිලි දෙකක් සහිත උපකරණයක එන සංඥා පැමිණෙන කෙවිනියයි සංඥාව සම්ප්‍රේෂණය කරන කෙවිනි දෙකක් තියෙනවා. එතකොට මේක භෞතික ස්තරයට අයත් උපකරණය. ඒක layer 1 device එකක්. ඔයාලා ඉගෙන ගන්න නැති දැන් වෙනකොට අපි ඉගෙන ගත්ත OSI වල අපි කිව්වා අපි ජාලකරණ ශාස්ත්‍රය ගැන හිතන්නේ, ජාලකරණ ශාස්ත්‍රය ගැන බලන්නේ, ජාලකරණ ශාස්ත්‍රය ගැන කතා කරන්නේ OSI ඇසුරින්. මොකද අපිට OSI වලින් පුළුවන් සම්පූර්ණ ජාලකරණ ශාස්ත්‍රය ආවරණය කරන්න. ඒතර මේ OSI වල Open System Interconnection Reference Model එකේ ප්‍රතිජනකය අයිති වෙන්නේ භෞතික ස්තරයට. නැත්නම් physical layer device එකක්. layer 1 device එකක්. මොකද භෞතික
සංඥාව පැමිණි සංඥාව ප්‍රබලතාව වැඩි කරලා නැවත ප්‍රතිසම්ප්‍රේෂණය කිරීම විතරයි කරන්නේ. කිසිදු තාර්කික කාර්යයක් මේ ප්‍රතිජනකයෙන් සිදු කරන්නේ නැහැ. right? ඒ නිසා අපි මේක භෞතික ස්තර උපකරණයක් විදිහට කතා කරනවා. A repeat operates at the physical layer. Its job is to regenerate the signal over the same network before the signal becomes too weak or corrupted. So acts as to extend the length to which the signal can be transmitted over the same network. It is a two-port device. Right. Tetapi ප්‍රතිජනකය චුට්ටක් බැලුවොත් මේ right. එතකොට ප්‍රතිජනකය කියන උපකරණය අපිට අඳින්න අපේ ප්‍රතිජනකය ගන්නවා. ඒක මෙහෙන් එන සංඥාවක් දැන් සංඥාවක් ප්‍රතිජනකය repeated පිටට මේක පෝට් එකක් මෙතනින් පිට කරනවා. ඒත් මෙහෙන් දිගුරක් වෙන සංඥාවක් මේක මේකේ ප්‍රලෝයේදී තියෙන ප්‍රබලතාවය මේක මේ හරියට එනකොට ප්‍රබලතාවය අඩු වෙනවා. විස්තරය අඩු වෙනවා. විස්තරය ආවම මේකේ තවදුරටත් සම්ප්‍රේෂණය කරන්න බැරි වෙනවා. ප්‍රතිජනකය රිපීට් එකේ ප්‍රතිජනකය repeat එක මගේ මොකද කරන්නේ මේක ප්‍රබලතාවය වැඩි කරනකොට මේක වැඩි කරනවා කියන්නේ තිබු තත්ත්වයට මුතුන්දිමත් තත්ත්වයට තිබු තත්ත්වයට පත් කරලා සංඥා තිබු තත්ත්වයට පත් කරලා තව දුරට දිගු දුරක් සම්ප්‍රේෂණය කරන එක තත්ත්වයට පත් කරනවා. මේක තමයි ප්‍රතිජනකයෙන් වෙන්නේ. terwala මේක පොඩ්ඩක් නෝට් ඩවුන් කරලා ගන්න චුට්ටක් ප්‍රතිජනකයෙන් මෙන්න මේ විදිහට ප්‍රබලයෙන් එදෙන සංඥාව ප්‍රබල සංඥාවක් ගන්න ප්‍රබල වේ තියෙන සිග්නල් එකේ විස්තරය ප්‍රබලයි ඒක දිගුදුරක් සම්ප්‍රේෂණය කරනකොට දිගුදුරක් සම්ප්‍රේෂණය කරනකොට මේක ප්‍රබලතාවය අඩු වෙනවා. ප්‍රබලතාවය මෙතනට වඩා විස්තරයට වඩා ඊට වඩා මේකේ අඩු වෙනවා. ප්‍රබලතාවය අඩුයි. මේක නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කිරීම තමයි ප්‍රතිජනකය මගින් සිදු කරන්නේ. ඔබ දල වශයෙන් වල ඇඳ ගන්න නෝට් එකට යතුරක් කරගන්න නෝට් එක ලියනකොට ඒක කරගන්න. මේක ප්‍රතිජනකයේ layer 1 device එකක් වෙන්නේ අපි දන්න networking වල ජාලකරණයේදී උපකරණ භාවිත කරන ජාලකරණ උපකරණ හඳුනා ගන්න භාවිත කරන ප්‍රධාන වශයෙන් address වර්ග නැත්නම් ලිපින වර්ග දෙකක් එකක් තමයි භෞතික ලිපිනය කියලා අපි කියනවා අනිත් එක තාර්කික ලිපිනය. ඒතර ජාලකරණය සඳහා භාවිත කරන භෞතික ලිපින වෙන්නේ MAC address. භෞතික ලිපින වෙන්නේ MAC ලිපින තාර්කික ලිපින වෙන්නේ IP ලිපින IP address. ඒතර මේ කිසිදු ප්‍රතිජනකයක් කිසිදු ලිපින ආකාරයක් භාවිත කරලා දත්ත සංඥා සම්ප්‍රේෂණය කරන්නේ නැහැ.
මේ ප්‍රතිජනකයේ මගින් මෙහි තිබෙන දත්තයේ තිබෙන අන්තර්ගතය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ නිසා භෞතික කාර්යයක් විතරයි කරන්නේ. පැමිණි සංඥාව ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරලා නැවත සම්ප්‍රේෂණය කිරීමක් පමණයි සිදු වෙන්නේ. ඒ නිසා මෙමගින් කිසිදු තාර්කික කාර්යයක් සිදු වෙන්නේ නැහැ. හරි. එහෙමනම් අපි ඊළඟ කොටස් ඊළඟ ඩිවයිස් එකට යමු. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති වලට මොකද්ද මේ කිව්වේ කියලා. හරි. ඊළඟ උපකරණය තමයි නාභි. නැත්නම් ඉංග්‍රීසි වලින් අපි කියන හබ් කියලා. ඒතර සම්මත සංකේතයේද මේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ සංකේතය මෙන්න මේ දෙපැත්තට ඊතර දෙකක් තියෙන සංකේතය තමයි සම්මත සංකේතය වෙන්නේ ස්ටෑන්ඩඩ් සිම්බල් එක. ඒතර ජාල කරන උපකරණ භාවිතා කරලා අපි නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳිනකොට මෙන්න මේ සංකේත භාවිතා කරන්න. එතකොට තමයි ඒක සම්මත තියෙන්නේ අපිට දැකපු ගමන් අපිට හඳුනා ගන්න පුළුවන් අදාළ නෙට්වර්ක් ඩයග්‍රෑම් එක දැකපු ගමන් අපිට හඳුනා ගන්න පුළුවන් මේක තමයි මේ භාවිතා කරපු උපකරණය කියලා. මේ හබ් එකක් ගත්තහම මේ තියෙන හබ් එකක් භෞතික වශයෙන් තියෙන මේ හබ් එකක්. මේකේ පෝට් 6ක් තියෙනවා අතරම. මෙතන උපකරණ වලට සම්බන්ධ කරන පෝට් 5ට අමතරව අප්ලින්ක් එක කියලා කියන්නේ තවත් හබ් එකකට හෝ ස්විච් එකකට සම්බන්ධ කරන පෝට් එක තමයි අප්ලින්ක් එක. තර නාභිය නැත්නම් හබ් භාවිතා කරන්නේ අපිට බලන්න මේ හැම පෝට් එකකින්ම වෙන වෙනම පරිගණකයකට right port 1 වලින් පරිගණක port 2 වලින් මේ ආදී වශයෙන් මේ හැම port එකකින් හැම කෙවෙනියකින්ම පරිගණකයකට එහෙම නැත්නම් වෙනත් උපකරණයකට සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? ඔය විදිහට හැම උපකරණයකටම සම්බන්ධ කරන්න පුළුවන් අපිට මෙන්න මේ port හරහා. ඊට අමතරව අපිට මේ uplink එකෙන් තවත් switch එකකට hub එකකට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ගත්තහම hub එකත් ඇත්තට hub එකකින් කරන්නේ පරිගණක repeat එකට වඩා වෙනස් වෙන මේක පරිගණක එකට සම්බන්ධ කිරීම. මොකද පරිගණක එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනකොට ඒක අපිට මම ඉස්සෙල්ලා කතා කරා එකිනෙක සම්බන්ධ කරන්න ගැටලුවක් මතුවෙනවා. එකිනෙක සම්බන්ධ කිරීමේදී ගැටලුවක් මතුවනහම මොකද වෙන්නේ අපිට හබ් එකක් කරහා පුළුවන් මේ පරිගණක සම්බන්ධ කරන්න. ඒතර කිසියම් පරිගණකයක් මේ port 1 වලට සම්බන්ධ කරන තව පරිගණක 2 වලට සම්බන්ධ කරන 3 වලට ඔය ආදී වශයෙන් සම්බන්ධ කරලා අපිට පුළුවන් නෙට්වර්ක් එක නැත්නම් ස්ථාන ප්‍රදේශ ජාලයක් සකස් කරගන්න. මේ නාභි ගත්තහම නාභියකුත් භෞතික කාර්යයක් විතරයි කරන්නේ. නාභි නැත්නම් හබ් ගත්තහම හබ්ුත් අපි ගත්තොත් කිසිදු ලිපිනාකාරයක් භාවිතා කරන්නේ නැහැ. ඒතර මැක්කෝ IP ලිපින භාවිතා කරලා දත්ත පණිවිඩ નિયમિત port එක හරහා નિયમિત පරිගණකයට යවන්නේ නැහැ. ඒ නිසා මේකත් අයිති වෙන්නේ නැත්නම් නාභිය අයිති වෙන්නේ භෞතික ස්තරයට නැත්නම් ෆිසිකල් ලේයර් එකට. හරි. එතකොට නාභි වල මේකේ සංකේත වෙන්නේ සම්මත සංකේත වෙන්නේ මෙන්න මේ සංකේතේ. right. නාභි hub. නාභිය වන පරිගණක සහ අනෙකුත් උපාංග දෙකකට වැඩි ගණනක් එකිනෙක සම්බන්ධ කර ජාලයක් සෑදීමේදී භාවිතා කරන ජාල කරන උපකරණයකි. නාභිය වෙත පැමිණි දත්ත පැකට් පැමිණි කෙවෙනිය හැර අනෙකුත් සෑම කෙවෙනියක් හරහාම එයට සම්බන්ධිත සියලුම උපාංග වෙත යවනු ලැබේ. වෙනත් වචන වලින් කිව්වොත් කේන්ද්‍රය හරහා කේන්ද්‍රනේ මෙතන නාභි කියලා. නාභි හරහා සම්බන්ධ වී ඇති සියලුම ධාරකයන් තනි ඝට්ටන වසමකට single collision domain අයත් වේ. එසේම නාභි වලට දත්ත පැකට් සම්ප්‍රේෂණය සඳහා හොඳම මාර්ගය සොයා ගැනීමට බුද්ධියක් නොමැත. සබ් මේක කියනවා non intelligent device එකක් කියලා. හැබැයි නාභි භාවිතා කරන පරිගණක ජාලවල තදබදය වැඩිය. නාභි හරහා දත සම්ප්‍රේෂණය කළ හැක්කේ වරකට එක් දිශාවකට පමණි. එබැවින් නාභි අර්ධ දීපත සංනිවේදනය සිදු කරයි. එමෙන්ම නාභි OSI හි භෞතික ස්තරයට අයත් වේ.
භෞතික කාර්යයක් විතරයි සිදු කරන්නේ මෙමගින්. Hub is a networking device used to connect more than 2 computers and other devices to a network. Data packets arriving at the hub are sent to all connected devices through every port, except the one that arrived. In other words, all hosts connected to the hub belongs to a single collision domain. Similarly, hubs also do not. They should be correct as hub. Hub also do not have the intelligence to find the best path for data packet transmission. Therefore, congestion in hub-based computer network is high. Hub can only transmit one direction at a time. Therefore, hub use half-duplex communication. It also hub belongs to the physical layer of the OSI model. එතකොට මේක අපි නැවතත් බලමු. මොකද මේ තර මේ hub නාභි ගත්තහම නාභි hub ගත්තාම hub එකක් භාවිතා කරන්නේ අපි කතා කරා පරිගණක ජාලය හැදීමේදී පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම. ඒ වගේම අනිකුත් උපාංග මෙතන සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර මෙන්න මේක ඉතා වැදගත්. නාභි වෙත පැමිණි දත්ත පැකට්ටු පැමිණි කෙවෙනිය හැර අනිකුත් සෑම කෙවෙනියක් හරහාම ඒට සම්බන්ධිත සියලුම උපාංග වෙත යවනු ලැබේ. ඒ කියන්නේ නාභි කිසිදු ලිපිනයක් භාවිත කරන්නේ නැති නිසා එයා මොකද කරන්නේ ආපු පෝට් එක හැර අනිත් හැම පෝට් එකකින්ම සෑම පරිගණකයක් වෙතම යවනවා. ඉතින් මේක අපි පොඩ්ඩක් බලමු. මෙන්න මේ විදිහට තමයි මේ කරන්නේ මේ වැඩේ. නාභි කොහොමද මේක භාවිත කරන්නේ කියලා අපි බලමු. සර මම මෙතන දෙන්න නාභි සංකේතය මේක තමයි නාභියක සංකේතය වෙන්න ඕනද. මේකට අපි මේ වගේ පෝට් වල නාභි පෝට් මගේ පරිගණක අපි පහක් සම්බන්ධ කරමු. මේ විදිහට අපි පුළුවන් පරිගණක සම්බන්ධ කරලා පරිගණක ජාලයක් සකස් කරගන්න. අපි මේක පොඩ් 1 2 3 4 5. සර මෙතන අපි මේ අපි නම් කරන A B C D කියලා පරිගණක හරි. මේ විදිහට හබ් එකක්. නාමක අපිට ඒට අවශ්‍ය නම් ඊට මැසේජ් එකක් යවන්න. ඒ මොකද කරන්නේ? දත්ත රාමුවක් ෆීඩ්බැක් එකක්. ෆීඩ්බැක් එකක් දෙන්න මේ ඩේටා එකක්. ආවරණය කරන අපි දන්න ලෑන් එකක් තුළ දත්ත රාමුව මේ තමයි මැසේජ් එක. නේ? ඒ පණිවිඩය මේ. ඒ පණිවිඩය. message. මේක මේ දත්ත රාමුව නාභි වෙත ගියහම දැන් අපි යවන්න කාම මෙයා A ගෙන් ඊට තමයි යවන්නේ. ඒතර නාභි ගියහම නාභි නැත්නම් රවුටර් එකට බැහැ දත්ත පණිවිඩ කියවන්නේ. එයා භෞතික කාර්යයක් විතරයි කරන්නේ. ඒ නිසා තමයි එයා භෞතික ස්තරයට අයිති වෙන්නේ. මේ පණිවිඩේ අපි මේ විදිහට යවනවා නාභි වෙත නාභි මොකද කරන්නේ? හබ් එක මොකද කරන්නේ? ආපු පෝට් එක පෝට් 1 වලින් ඒක හැර අනිත් හැම පෝට් එකකදීම හැම මැෂින් එකකට හැම පරිගණකයක් වෙතම හේතුව නාභි වලට බෑ නාභි භාවිත කරන්නේ කිසිදු ලිපින ආකාරයක්. මැක් භාවිත කරන්නේ නැහැ IP භාවිත කරන්නේ
එයා මොකද කරන්නේ ආපු port එක incoming port එක හැර අනිත් හැම port එකකින්ම හැම පරිගණකයකටම යවනවා. හරි. එතන මොකද වෙන්නේ? මේකේ network එකේ අනවශ්‍ය traffic එකක්. ජාලයේ සම්බන්ධ උපකරණ ප්‍රමාණය වැඩි වෙනකොට අනවශ්‍ය traffic එකක් ඇති වෙනවා. එතකොට අනිත් අය මේක දැන් අදාළ කෙනා address එක තියෙන කෙනා අදාළ කෙනා විතරක් විතරක් මේක බාර ගන්නවා අනිත් අය මේක ඩිස්කාඩ් කරලා දානවා. නොකරන. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තාම නාදි වල කරන්නේ ෆැමිලි කෙවිලිය හැර අනිත් සෑම් කෙවිලියක් කරාම දත්ත පැකට් හෝ දත්ත රාමු හැම පරිගණකයක් වෙතම යවනවා. ඒ නිසා අතටම මේ නෙට්වර්ක් එක ගොඩක් ස්ලෝ වෙනවා. යාලය කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒතර අදාළ පුද්ගලයා විතරක් බාර ගන්න අනිත් ඒක දාන්න. ඉතින් ඔය විදිහට හැමතිස්සෙම දත්ත සම්ප්‍රේෂණය කරනකොට නාභියක් මොකද කරන්නේ? ආපු port එක ඇර අනිත් හැමෝටම යවලා තමයි අදාළ කෙනාට මේක බාර ගන්න දෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපි කියනවා non intelligent device එකක් කියලා. non intelligent. ඒ වගේම තමයි නාභි වල එක වරකට එක් දිශාවකට විතරයි දත්ත සම්ප්‍රේෂණය කරනවා. දෙපැත්තටම දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. නමුත් එක් වෙලාවක එක වරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැක්කේ එක් දිශාවකට විතරයි. ඒ නිසා අපි කියනවා නාභි අර්ධ දීපත සංනිවේදනය තමයි සිදු කරන්නේ. half duplex communication. අර්ධ දීපත සංනිවේදනයක් තමයි නාභි සිදු කරන්නේ. ඒ ඔය විදිහට අපිට නාභි ගැන ඔය ටික තමයි අපි කතා කරන්නේ. කිසිදු නාභියකට MAC address එකක් තියෙනවා. නාභි ගත්තම ඒකට MAC නාභියක් හඳුනගන්න MAC address එකක් තියෙනවා. නමුත් නාභි නැත්නම් hub MAC ලිපින භාවිතා කළ දත්ත සම්ප්‍රේෂණය කරන්නේ නැහැ. ඔයාලා දැන් දකින්නේ මෙයා මේ එන පණිවිඩය මේ පණිවිඩය දත්ත පණිවිඩය අතම දත්ත රාමුවක් තුළ තියෙන මේ දත්ත රාමුවක් ගත්තාම මාන කියන දේ තියෙනවා. OS වලදී දත්ත රාමුවක තියෙනවා ප්‍රභව MAC ලිපිනේ ග්‍රාහක MAC. එතන මෙන්න මේ ප්‍රභව ග්‍රාහක MAC ලිපින ඒවා භාවිතා කරන්නේ නැහැ. විසුදු MAC ලිපිනියක් hub එක භාවිතා කරලා අදාළ උපකාංගයට යවන්නේ නැහැ. හරි? ඒ නිසා මෙයා non intelligent කියලා කියන ඒ වගේම මේ භෞතික කාර්යයක් විතරක් සිදු කරන නිසා මේක අපි කියනවා hub අයිති වෙන්නේ භෞතික ස්තරේ. layer 1 device එක. හරි? ඉතින් එතකොට ඔයාලට අභාවිතා කරලා පුළුවන් පරිගණක ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධ කරලා ස්ථානීය ප්‍රදේශ ජාලයක් සකස් කරන්න. මේක ඇඳ ගන්නවාලා නාභිකය කියලා මෙතන අපිට ඇඳ ගැනීම අවශ්‍ය වෙනවා ස්ලයිඩ් එකේ තියෙන උපසටහනට අමතරව. හරි? ඒතර මම නෝට් එක ලියන්න ඔයාලට කාලයක් දෙන්නේ නැහැ. ගොඩක් කාලය ගත වෙන නිසා මේක ටිකක් කටුවට හරි ඇඳ ගන්න. ඒකට ඔයාලට නෝට් එකට මේක දාගන්න පුළුවන්. හරි. ඒක තමයි අපිට නාභි ගැන කතා කරන්න තියෙන්නේ. නාභි කියන ඩිවයිස් එක අපි භාවිත කරන මේ විදිහට අපිට පරිගණක එකිනෙක සම්බන්ධ කරන්න. ඒ වගේම අපි තව කතාවක් කියවනකොට single collision domain device එකක්. ඒ කියන්නේ collision domain එකයි තියෙන්නේ. collision domain එකක් කියලා කියන්නේ එක වරකට සම්ප්‍රේෂණය කළ හැකි එක්කෙනෙකුට පමණයි. ඒ නිසා තමයි අපි කියන්නේ hub එකක් single collision domain device එකක් කියලා. එතකොට එකක අපි ගත්තොත් මෙතන 5 දෙනෙක් ඉන්න 5 දෙනාගෙන් මේක 5 දෙනාගෙන් එතන එක්කෙනෙකුට දත්ත සම්ප්‍රේෂණය කරන්න අවශ්‍ය වුණොත් මේ 5 දෙනාම මොකද කරන්නේ? 5 දෙනාම තරඟ කරනවා දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා. එතකොට මොකද වෙන්නේ? දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා තරඟ කරනකොට එක්කෙනෙකුටයි අවස්ථාව ලැබෙන්නේ. ඒකට හේතුව තමයි මේ තියෙන single collision domain එක. ඝට්ටන ගත්තොත් collision domain නැත්නම් ඝට්ටන වසම් තියෙන එකයි. ඝට්ටන වසම් එකයි තියෙන්නේ. හරියට නිකන් අපි හිතමු මේ අපි කාමරයක් ඇතුලේ ඉන්නවා කියලා. කාමරයක් ඇතුලේ 5 දෙනෙක් ඉන්නේ. එක දොරයි තියෙන්නේ එළියට යන්න. කිසියම් අපිට එකපාරට 5 දෙනාට එළියට යන්න අවශ්‍ය වුණොත් 5 දෙනාම අර දොරට තරඟ කරනවා. හරි දොරට. නමුත් එක්කෙනාට එකවරකට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේ නාභි භාවිතා කරන ජාලයක එකවරකට සම්ප්‍රේෂණය කරන්නේ එක් පරිගණකයකට විතරයි. ඒ නිසා අපි කියන නාභි භාවිතා කරන ජාලය single collision domain device එක කියනවා. නේ? ඒතර මේකට අපි ඊළඟට කතා කරන ස්විච් එක ගත්තාම ස්විච් එක මීට වඩා වෙනස්. ස්විච් එකේ ගත්තොත් ස්විච් එකේ MAC ලිපින භාවිතා කරලා අදාළ කාංගය වෙත
දත්ත සම්ප්‍රේෂණය කරනවා. දත්ත පණිවිඩය යවනවා. ඒ නිසා මේ නාවි කියන එක නාවි භාවිතා කරනවා. නාවි භාවිතා කරනම තියෙන ගැටලුවක් තමයි කාර්යක්ෂමතාවය අඩු වෙනවා. වේගය අඩු වෙනවා ජාලය. ඒකද හැමෝටම යවන්න නිසා. කිසිදු ලිපිනයක් භාවිතා කරන්න නැහැ. ඉතින් නාවි භාවිතා කරන තියෙන වාසිය තමයි නාවි මිල අඩුයි. ඒ හැර කාර්යක්ෂමතාවය අතින් ගත්තොත් ස්විච් එකට සාපේක්ෂව මෙහි කාර්යක්ෂමතාවය අඩුයි. ඔක තමයි අපිට නාභි ගැන කතා කරන්න තියෙන්නේ. අපි එහෙමනම් ඊළඟට යමු ඊළඟ කොටසට. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ස්විච් එක ගැන. හරි. ඒතර ස්විච් එක ගත්තොත් අර නාභි වගේම තමයි ස්විච් එකක් භාවිත කරන්නේත් අපි පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට. ඒතර ස්විච් එක මේ තියෙන පෝට්ස් මේ කෙවෙනි තියෙන මේ තියෙන මේ 1 2 3 4 5 6 7 8 9 10 මේක ගත්තොත් 24 පෝට් ස්විච් එකක්. කෙවෙනි 24ක ස්විච් එකක් මේ තියෙන්නේ. මේකේ සම්මත සංකේතය ස්ටෑන්ඩඩ් සිම්බල් එක වෙන්නේ මේක ස්විච් එක. ඒතර ස්විච් එකක් භාවිත කරන්නේ නාභියක් වගේම පරිගණක සහ අනිකුත් උපාංග එකිනෙක සම්බන්ධ කිරීමට. නමුත් නාභියකට වඩා ගොඩක් වෙනස්. විශේෂයෙන්ම කාර්යක්ෂමතාවය අතින් ස්විච් එක ඉතාමත් වැඩි නාභියකට වඩා. එතකොට අපි බලමු උතර මාතෘකාව ලියා ගන්නවල ස්විචය නැත්නම් ස්විච් කියලා මේ රූප සටහන අඳින්න ඉඳ තියන්න. ඒකෙන් මම ඉදිරියේදී බෝඩ් එකේදී අඳින රූප සටහනටත් ඉඳ තියන්න ඕන. රයිට්. අපි බලමු ස්විච් එක ගැන. උතර ස්විච් එකේ මම මේ ස්විච් එක ගත්තා මේ තියෙන ස්විච් එකට A B C D කියලා පරිගණක හතරක් සම්බන්ධ කරගෙන ස්විච් 1 එකට මේ ස්විච් එකේ තියෙනවා විශේෂයෙන්ම switching table switch table switch 1 switch table switching table කියලා අපි කියනවා. උදාහරණයක් ගත්තොත් මේ host A B D තියෙන host ගේ නම තියෙන මෙතන MAC address එක මේ තියෙන MAC address එක. අපි තාම MAC ලිපින සහ IP ලිපින ගැන කතා කරන්නේ නැහැ. දල වශයෙන් නිකන් මතක තියාගන්න MAC ලිපිනයක් කියලා කියන්නේ bit 48ක address එකක්. ඒක ෂඩ් දශමයේ සංඛ්‍යා වලින් තමයි හැදිලා තියෙන්නේ. hexadecimal address එකක්. ඒකට මේකේ කොටස් තියෙනවා 3යි 6ක් තියෙනවා. එක කොටසක් bit 8කින් හැදිලා තියෙනවා. 8 වරක් 6 තමයි 48 වෙලා තියෙන්නේ. ඒතර MAC address එකේ මේ තියෙන port එකේ port number එකක් මේ විදිහට port එක කියලා සම්බන්ධ කරපු කෙවෙනිය 0/5 0/9 0/2 ඔය ආදී වශයෙන් තියෙනවා. ඒතර මේ අදාළ පරිගණකය සම්බන්ධ කරපු මේකේ 3යි එතන දාලා තියෙන A D B A පරිගණකේ D පරිගණකේ B පරිගණකේ සම්බන්ධ කරපු ports ටික තියෙනවා. ඒ ඔය වගේ එකක් තමයි switching table කියලා කියන්නේ. අපි බලමු ස්විච් එක ගැන. ස්විචය නැත්නම් ස්විච් එකක් යන පරිගණක ජාලයක විවිධ උපාංග සම්බන්ධ කරන දුඩාංග උපාංගයකි. ස්විච් එකක නාභි වලට වඩා උසස් විශේෂාංග අඩංගු වේ. ස්විච් එකක් මගින් එයට සම්බන්ධ උපකරණ හඳුනා ගැනීමට භෞතික ලිපින හෙවත් MAC ලිපින භාවිත කරයි. එනම් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ කොතැනටද යන්න තීරණය කරන ස්විච් වගුවක් ස්විච් එක අඩංගු වේ. ස්විච් එකක් මගින් ස්විච් වගුව භාවිතා කර පණිවිඩයේ ඇති ග්‍රාහක MAC ලිපිනය මත පදනම්ව පණිවිඩයේ නිවැරදි ගමනාන්තයට ලබා දෙයි. ස්විච් එක නාභියක් මෙන් සමස්ත ජාලයටම පණිවිඩය විකාශනය නොකරයි. ස්විච් එකක් මගින් පණිවිඩය සම්ප්‍රේෂණය කර යුතු උපාංගය නිවැරදිව තීරණය කරයි. එබැවින් ස්විච් භාවිතා කරන ජාලයක තද බදය අඩු වන අතර ජාලයේ දත්ත සම්ප්‍රේෂණ වේගය වැඩිය. ස්විච් පූර්ණ දීපත full duplex sannivedana සිදු කරයි. එමෙන්ම ස්විච් OS එහි දත්ත සම්බන්ධක ස්තරයට data link layer අයත් වේ. හරි. ඉතින් ඕක තමයි අපිට ස්විච් ගැන කතා කරන්න තියෙන්නේ. අපි බලමු ඉංග්‍රීසි වලින් මේක. A switch is a hardware device that connects multiple devices on a computer network. The switch has more features than the hub. A switch uses physical addresses or MAC addresses
25 devices associated with it. That is, a switch contains a switching table that determines where data is transmitted. A switch uses the switching table to send the message to the correct destination based on the destination MAC address of the message. A switch does not broadcast the message to the entire network like a hub. Like hub. It should be corrected as hub, like a hub. The switch correctly determines which device the message should be transmitted to. Therefore, the speed of a network using switch decreases and speed of a network using switches increases, and the faster the data transmission speed of the network. Switch perform full duplex communication. The switch also belongs to the data link layer of the OSI. Right? This should be corrected as increases. Right? The congestion of a network should be using switches decreases. The congestion will be decreases. Right. එතකොට switch භාවිතා කරන network එකේ තදබදය අඩු වෙන්නේ ඇයි කියලා අපි බලමු. ඒතර නැවතත් මේක මතක් කරමු. switch එකක් අපි භාවිතා කරන්නේ නාභි වගේම hub වගේම පරිගණක එකිනෙක සම්බන්ධ කරන්න. ඒතර නාභි වලට වඩා switch එක වෙනස මොකක්ද? switch එක MAC ලිපින භාවිතා කරලා MAC address භාවිතා කරලා MAC address කියන්නේ physical address භාවිතා කරලා අදාළ උපාංගය වෙත හරියටම අදාළ උපාංගයටම තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට hub එකක අපි දැක්ක මොකද්ද? hub එකකට ආවොත් කිසියම් දත්ත පණිවිඩයක් එයා මොකද කරන්නේ? හැමෝටම යවනවා. පැමිණි කෙවෙනිය හැර හැම කෙවෙනියක් හැරහාම හැම පරිගණකයකටම යවනවා. ඒක switch එකක් එහෙම නැහැ. switch එක මොකද කරන්නේ? අදාළ උපකරණයට අදාළ පරිගණකයට විතරයි යවන්නේ. මේ සඳහා මෙයා භාවිතා කරන switching table. ඒතර මේ අදාළ උපකරණයට යවන නිසා ඇත්තටම switch එක අපි කියන switch එකක් intelligent device එකක් කියලා. හරි intelligent device එකක්. අදාළ උපකරණය වෙතම හරියටම දත්ත පණිවිඩය යවනවා. එතකොට switch based network එකක අතර MAC ලිපින භාවිතා කරමින් අපි කියන switching ක්‍රියාව නැත්නම් දත්ත පණිවිඩ નિયમિત උපකරණයට යවන නිසා මේක OSI වල අයිති වෙන්නේ data link layer එක නැත්නම් දත්ත සම්බන්ධක ස්තරයට. ඒකට හේතුව මෙයා මේ MAC ලිපින MAC කියන උප ස්තරය අපි දන්නවා දත්ත සම්බන්ධක ස්තරයේ උප ස්තරයක්. ඒකට දත්ත සම්බන්ධ ස්තරයේ කාර්යයක් තමයි MAC ලිපින භාවිතා කර નિયમિત පරිගණක උපකරණ කරා දත්ත පණිවිඩය යවන එක. එනිසා ඇත්තටම මෙන්න මේ MAC ලිපිනය අයිති වෙන්නේ switch එක අයිති වෙන්නේ දත්ත සම්බන්ධක ස්තරයට. ඒ වගේම තමයි switch එක අර hub එක වගේ නෙමෙයි එකම වෙලාවෙ දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ නිසා switch එකක් අපි කියන පූර්ණ දීපත full duplex communication සිදු කරනවා. පූර්ණ දීපත sannivedana සිදු කරනවා. හරි. එහෙනම් අපි බලමු switch එකක් ගැනත් මේ විදිහට. switch එක සංකේත වෙන්නේ මේ විදිහට අපිට switch එක සංකේත වෙන්නේ මේ වගේ සංකේතයක් මේ වගේ සංකේතයක්
මේක ඇඳ ගන්නවාලා මේකේ අපි ගත්තොත් ස්විච් එකට සම්බන්ධ කරනවා අදිනවා අපි එකක් වගේම ස්විච් එක භාවිත කරන අපි පරිගණක වලින් උපාද සම්බන්ධ කරන්න ක්‍රමයක පල්ලෙහාම වදින ස්විච් එක ගන්න නිසා මේ තියෙන්නේ A B C D E කියන පරිගණක පහක්. අපි හිතමු මේක පෝට් නම්බර් 1 2 3 4 5. හරි. අපි නිකන් හිතමු මෙයාගේ MAC ඇඩ්‍රස් එක A B B C A කියන එක. මෙයාගේ MAC එක මේ කියන්නේ මෙයාගේ MAC එක කියන්නේ මෙයාගේ MAC එකක් තියෙන්නේ මේ පරිගණකයට සම්බන්ධ කරපු network interface card එක MAC address එකක් තියෙනවා. මේ MAC ලිපිණය තමයි මේ පරිගණකයේ MAC ලිපිණය වෙන්නේ. તો මෙයාගේ MAC ලිපිණය A B B C D කියලා හිතමු. මෙයා A B B C C මෙයා A B B C D මෙයා A B B C D කියලා හිතමු. ඒතර ওই විදිහට මේ පරිගණකවල network interface card එකේ MAC ලිපිණය තමයි මේ පරිගණකයේ වලට ලැබෙන MAC ලිපිණය. එතකොට මෙන්න මේ ස්විච් එකේ තියෙන ස්විචින් ටේබල් එකක් කියලා එකක්. මම කොටසක් විතර ගන්න ස්විච් ටේබල් එකේ. ස්විචින් ටේබල් එකේ තියෙනවා ස්විචින් ටේබල්. මේ ස්විචින් ටේබල් එකේ තියෙන port number එක. port number MAC address. The port number become 1 2 3 4 5. port numbers. तर මේ port numbers ගත්තහම switching table तर port number 1 වලට සම්බන්ධ වෙන තියෙන්නේ A කියන පරිගණක එයාගේ MAC එකේ A B B C A B B C port number 2 වලට සම්බන්ධ වෙන B පරිගණකේ A B B C D A B B C D port number 3 වලට සම්බන්ධ වෙන තියෙන්නේ C කියන පරිගණකයේ A B B C C A B B C C port number 4 වලට සම්බන්ධ වෙන තියෙන්නේ D කියන පරිගණකයේ එයාගේ MAC එක හිතමු A B B C D port number 5 වලට සම්බන්ධ වෙන තියෙන්නේ E කියන පරිගණකයේ එයාගේ MAC එක A B B C D ඔන්න ඔය විදිහට MAC table එකේ කොටසක් මම මේ ඇන්දේ හරි එතකොට දැන් අපිට හිතමු Aට අර ඉස්සෙල්ලා වගේම Aට අවශ්‍ය නම් ඊට යවන්න ඒ මොකද කරන දත්තරාගාවක් ඉදිරියට කරනවා අර වගේම මේ කියනවා ප්‍රභව MAC ලිපිනේ ග්‍රාහක MAC ප්‍රභවය වෙන්නේ මෙන්න මේ A B B C A ප්‍රභව MAC ලිපිනේ source MAC එක ප්‍රභව MAC එක මොකද වෙන්නේ A B B C A ग्राहक MAC ලිපිනය destination MAC address ग्राहक MAC ලිපිනය මොකද වෙන්නේ A B B C E
A B B C. එතකොට මොකද කරන්නේ දැන් A පරිගණකය දත්තරාමුවක් ජෙනරේට් කරලා දත්තරාමුවක් පණිවිඩය අඩංගු දත්තරාමුව ජෙනරේට් කරලා ස්විච් එකට යවුවාම ස්විච් එක මොකද කරන්නේ මේ දත්තරාමුවේ ග්‍රාහක මැට්‍රික්ස්නේ බලන්න. ග්‍රාහක මැට්‍රික්ස් කියන්නේ බලද්ද A B B C E ග්‍රාහක මැට්‍රික්ස්නේ බලලා ඊපස්සේ ආ බලමු ස්විචින් ටේබල් එකේ A B B C E කොහෙද තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ ස්විචින් ටේබල් A B B C E A B B C E කියන මැට්‍රික්ස් එක සම්බන්ධ වෙලා තියෙන්නේ port number 5 වලට. එහෙමනම් ස්විච් එක මොකද කරන්නේ? port number 5 වලින් විතරක් මෙන්න මේ දත්ත පණිවිඩය එළියට යවනවා. port number 5 වලින් විතරක් දත්ත පණිවිඩය එළියට යවනවා. එළියට යවනවා කියන්නේ එතනින් එළියට දානම සම්බන්ධ වෙන්නේ අදාළ පරිගණක. අනිත් දැන් මෙතනින් ඒකට අනිත් port වලට යවන්නේ නැහැ. hub එකක් වගේ අනිත් හැම පරිගණකයකටම port එකක් කරා හැම පරිගණකයකටම යවන්නේ නැහැ. ඒක තමයි ස්විච් එකකින් ස්විචින් කරනවා කියලා කියන්නේ. එතකොට hub based network එකක වගේ ස්ලෝ වීමක් නැත්නම් ජාලය තදබදය නැති වෙන්නේ නැහැ. තදබදය අවම. hub based network එකේ පරිගණක ප්‍රමාණය වැඩි වෙනකොට තදබදය තවත් වැඩි වෙනවා. නමුත් ස්විච් based network එකේ වෙන්නේ නැහැ. මොකද අදාළ භාගයට විතරයි සම්ප්‍රේෂණය කරන්නේ. ස්විච් බේස් නෙට්වර්ක් එකක් ඉතාමත් වේගවත්. වෙනවා. ඒකට ස්විච් එකට අර වගේම දැන් එකවරේ එක් දිශාවක විතරනේ. ඒ ස්විච් එකම නෙවෙයි අපිට එකම වෙලාවක දෙදිශාවටම මේකට යවන්න පුළුවන් මෙහෙට. මේ පැත්තට යවන්න පුළුවන් මේ පැත්තට ගන්න පුළුවන්. right? එතකොට එකම වෙලාවේ අපිට දෙදිශාවකට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් නිසා ස්විච් බේස් නෙට්වර්ක් එක පූර්ණ දීපද full duplex සංවේදනය සිදු කරනවා කියලා. පූර්ණ දීපද full duplex. ඒ වගේම තමයි switch based network එක මැට්‍රික් වෙන භාවිතා කරන නිසා මේකයි කියන්නේ දත්ත සම්බන්ධිත ස්තරයට. හරි. එතකොට මම හිතන්නේ අවබෝධ වෙන්නේ නැති ඔයාලට මේක එවනම් නෝට් එක ලියා ගන්න. නෝට් එක ලියා ගන්න නෙමෙයි මේක ඔයාලා රූපසට හැඳ ගන්න. මේක ස්විච් එකට අදාළව. पर මේ රූප සටහන පේන්නේ නැද්ද? හරි. එහෙම නැත්නම් ඔයාලා මේක වීඩියෝ එක දැම්මම අඳ ගන්නත් පුළුවන්. නැවත වීඩියෝ එක බලලා අඩුපාඩු හදා ගන්න. YouTube එකට මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. කාලය අපිට වටින නිසා අපි එහෙමනම් ඊළඟ මේක තවදුරටත් චුට්ටක් බලමු ස්විච් එක ගැන. එතකොට අපි ඉස්සර කතා කරා වගේ ස්විච් එකක් කියලා කියන්නේ පරිගණක ජාලක විවිධ උපාංග අපි දැක්ක පරිගණක සම්බන්ධ කරා කරන උපකරණයක්. එතකොට මේක නාභියකින් වෙනස් වෙන්නේ, හබ් එකකින් වෙනස් වෙන්නේ නාභියක් වගේ නෙවෙයි ස්විච් එකක්.
අදාළ උපකරණයේ වෙත විතරයි යවන්නේ. ඒතර මෙයා භාවිතා කරන Mac ලිපින. ඒතර Mac ලිපින භාවිතා කරමින් අදාළ පරිගණකයේ වෙත පමණයි දත්ත පණිවිඩ සම්ප්‍රේෂණය කරන්නේ. ඒ නිසා ඇත්තටම නාභි භාවිතා කරන ජාලයක වගේ නෙවෙයි මේකේ ජාල කාර්යක්ෂමතාවය වැඩි. ස්පීඩ් එක වැඩි. ඒ වගේ තමයි මේකේ Mac ලිපින භාවිතා කරන නිසා අතරම මේක අයිති වෙන්නේ දත්ත සම්බන්ධක ස්තරයට. දත්ත සම්බන්ධක ස්තරය ඒ වගේම එකම දිශාවකට එකම වෙලාවේ දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් නිසා මේක පූර්ණ දීපතෙන්ට full duplex communication සිදු කරනවා. ඒතර මෙන්න මේ ටික තමයි අපි switch එකක් සම්බන්ධයෙන් දැනගන්න ඕන. OSI ඒ වගේම OSI හි data link layer එකට දත්ත සම්බන්ධක ස්තරයට මේක අයිති. ඒ වගේම network diagram අඳිනකොට මේ switch එක hub එක මේ උපකරණ අවශ්‍ය වෙනවා අපිට network diagram අඳිනකොට කුමන ස්ථානයේ කුමන ආකාරයට සම්බන්ධ කරනවද කියන එක දැනගන්න අනිවාර්යයෙන් මේ network diagram පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වෙනවා. හරි. එතකොට මේ note එක ලියන්න ඔයාලා ඉඩ තියන මේ ප්‍රමාණය English medium සිංහල medium ළමයි සිංහල කොටසට මේක ලියන්න English medium ළමයි මම මේකේ තියෙන අර අඩුපාඩු ටික හදලා එවන්නම් presentation එක ඔයාලට මම දානවා මේ lecture එක ඉවරනවාම මේක note එක ලියලා තියාගන්න right හරි අපි එහෙමනම් ඊළඟ උපකරණය වෙත යමු bridge එක නැත්නම් අපි කියනවා සිංහලෙන් කියන්නේ මේක සේතු කියලා සිංහලෙන් කියන්නේ සේතු bridge ඒතර bridge එක මේ bridge එකක් මේ තියෙන්නේ මේ සම්මත සංකේතය bridge එක. ඒතර bridge එකක් switch එකකින් වෙනස් වෙන්නේ ඇත්තටම bridge එකක් switch එකක් වගේම තමයි ගොඩක් වෙලාවට නමුත් bridge එක තියෙන port ගාන කෙවෙනි සංඛ්‍යාව අඩුයි. ඉතින් බලන්න මේකේ තියෙන port ගාන අඩුයි. එතකොට switch වලටත් සමහරවිට bridge කියලා කියන මොකද මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. නමුත් එකම වෙනස තියෙන්නේ මේ දෙකේ bridge එකේ port ගාන අඩුයි switch එකට වඩා. switch එක අපි භාවිතා කරේ පරිගණක සම්බන්ධ කරන්න bridge එකක් භාවිතා කරන්නේ අපි switches හෝ නැත්නම් switch හෝ නාභිය කියන එක සම්බන්ධ කරන්න. ඒතර අපි කියනවා මේකේ switch එකම ජාලයක් තුල එකම ස්ථානීය ප්‍රදේශ ජාලයක් තුල භාරය සන්තුලනය කරන්න. නැත්නම් load balancing සඳහා තමයි අපි bridge භාවිතා කරන්නේ. right? සේතු භාවිතා කරන්නේ load balance කරන්න. ඒතර මේ bridge එක තියෙන port ගාන අඩුයි. ඒතර port එකකින් එක network එක switch එකකට මේ port එකෙන් එක switch එකකට මේ port එකෙන් තවත් switch එකකට මේකෙන් නාභියකට නැත්නම් hub එකකට වගේ අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන කෙවෙනි ගාන අඩුයි. එතකොට මේක අපි පරිගණක සම්බන්ධ කරනවා නම් තමයි කෙවෙනි ගොඩක් වුණා. පරිගණක සම්බන්ධ කරන්නේ නෙවෙයි අපි සේතුවක් භාවිතා කරන්නේ. සේතුවක් භාවිතා කරන්නේ අපි මොකටද? switch නාභිය වගේ දේවල් සම්බන්ධ කරන්න. switch hub වගේ ඒවා සම්බන්ධ කරලා network එකක load balance කරන්න. හරි. ඒතර සම්මත සංකේතය ඔයාලා bridge එකක් හදිනවා නම් මෙන්න මේ සංකේතයෙන් තමයි දක්වන්න අවශ්‍ය වෙන්නේ bridge එකක්. හරි. ඒතර bridge එකත් අර switch එක වගේම MAC ලිපින තමයි භාවිත කරන්නේ. MAC address භාවිත කරන්නේ. ඒතර MAC address භාවිත කරීම අදාළ උපකරණෙ. ඒතර ගොඩක් වෙලාවට switch එකකට MAC switch එකට hub එකකට තමයි දත්ත පණිවිඩය යවන්නේ මෙයා. පරිගණක වලට නෙවෙයි. එතකොට MAC ලිපින භාවිත කරමින් අදාළ උපකරණය වෙත දත්ත සම්ප්‍රේෂණය කිරීම හේවත් ස්විචින් ක්‍රියාවලිය සිදු කරන නිසා මේ සේතු හේවත් bridge අයිති වෙන්නේ දත්ත සම්බන්ධක ස්තරයටමයි. නැත්නම් data link layer එකටම තමයි. මේකත් MAC ලිපින භාවිත කරමින් අදාළ උපකරණ වලට යවන නිසා මේකත් intelligent device එකක්. බුද්ධිමය උපකරණයක්. ඒ වගේම තමයි අදාළ උපකරණයට යවනවා. ඒ වගේම තමයි දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. නැත්නම් අපි කියනවා full duplex communication එකක් සිදු කරන්න පුළුවන්. දෙදිශාවටම මෙමගින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා. හරි. අපි බලමු switch bridge එක ගැන තවදුරටත්. සේතු නැත්නම් bridge. සේතු මගින් එකම ජාලයක් කොටස් වලට බෙදමින් ජාලයේ භාරය සන්තුලනය කරයි. right? සේතුද switchයක් මෙන් MAC ලිපින භාවිතා කරමින් පණිවිඩ නියමිත උපකරණය වෙත සම්ප්‍රේෂණය කරයි. right?
එබැවින් මෙය බුද්ධිමත් උපකරණයක් intelligent device එකක්. ස්විච් එකකට වඩා සේතුවක තිබෙන කෙවෙනි සංඛ්‍යාව අඩුය. ඒකට සේතුවක් ස්විච් එකකින් වෙනස් වෙන්නේ මේකේ කෙවෙනි ගාන අඩුයි. පෝට් ගාන අඩුයි. සේතු දත්ත සම්බන්ධක ස්තරයට හෙවත් දෙවනි ස්තරයට අයත් වන අතර පූර්ණ දීපත sannivedanaya සිදු කරයි. full duplex communication සිදු කරනවා. Bridge balance the load of the network, dividing the same network into segments. Like a switch, bridge transmitted messages to the specified device using MAC addresses. So this is an intelligent device. There are fewer ports on the bridge than a switch. Bridge belongs to the data link layer, layer 2, which enables full duplex communication. සේතුවක් භාවිතා කරන්නේ අපි විශේෂයෙන්ම වැදගත් මේක මතක තියාගන්න ඕන load balancing. Balance the load of the net. Load balance කියලා කියන්නේ network එකේ traffic එකම ජාලයක් තුල තියෙන දත්ත තදබදය අවම කිරීම තමයි මෙන්න මේ සේතු මගින් සිදු කරන්නේ. අපි බලමු සේතුවක් කොහොමද මේක සම්බන්ධ වෙන්නේ ජාලයකට කියලා. මම බෝඩ් එකේ අතර පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ සේතුවක් සම්බන්ධ වෙන්නේ ජාලයකට කියලා. तर සේතුවක ගත්තාම සේතුවක අපි සංකේතයේ මේ විදිහට අපි සේතුවක සංකේත මේ වගේ තමයි මේකේ පෝල් මේ විදිහට පෝල් වලින් පැහැන් සම්බන්ධ කරලා බලනවා. හබ් එකක් ස්විච් එකක් බ්‍රිජ් එකක් කියලා ස්විච් එකක් කියන්නේ switch එකක් මෙතෙන්ට මම මෙතන හබ් එකක් සම්බන්ධ කරනවා. ඊට තවත් switch එකක් සම්බන්ධ කරනවා. මේ මෙන්න මේ විදිහට දැන් එකම ජාලයේ තමයි මෙයා බෙදන්නේ. රවුටර් එකකින් තමයි ජාල වෙන් කිරීම සිදු කරන්නේ. මේක එකම ජාලය. ඒතර මේ අපි ගත්ත මේ විදිහට වඩා ස්විච් නාම ප්‍රමාණයක් සම්බන්ධ තියෙනකොට මේකේ තදබදය වැඩි වෙනවා. ඒතර මේක කිරීම මේ ස්විච් එක සම්බන්ධ කරා නම් මේ ස්විච් එක මේ හබ් එකට ඔය විදිහට ස්විච් විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වෙනකොට මේ ජාලයේ තදබදය වැඩි වෙනවා. තදබදය වැඩි වෙනකොට මම පැහැදිලි කරන්න ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒතර තදබදය වැඩි වෙනකොට මොකද වෙන්නේ? අපිට නෙට්වර්ක් එකේ තදබදය අඩු කරන්න මොකද කරන්නේ? මේ වගේ සේතුවක් බ්‍රිජ් එකක් දානවා. ඒතර මේ බ්‍රිජ් එක මේ දත්ත පෙළකට මේ පැත්තෙන් අනිත් පැත්තට යවනවා නම් එතකොට මේ බ්‍රිජ් එක හරහා තමයි බැලන්ස් අනිත් පැත්තට යවනවා. ඒතර මේ පැත්තේ තදබදය මේ පැත්තෙන් පාලනය වෙනවා. එතකොට මේ බ්‍රිජ් එකෙන් කරන්නේ අදාළ දත්ත පෙළකට පාලනය කරමින් අදාළ switch bridge එක නැත්නම් හබ් එක යවීමක් තමයි සිදු කරන්නේ. මේ කෙවින් ප්‍රමාණය ඉතාමත් අඩුයි. මේක අපිට පෝට් 1 2 3 පෝට් 3 තියෙනවා. පෝට් එකක් කෙවිනි 3ක් 4ක් පරිම 6ක් වගේ තමයි තියෙන්නේ. හරි. ඒකට අඩු කෙවින් ප්‍රමාණයක් තියෙන උපකරණයක් තමයි බ්‍රිජ් එකක් කියන්නේ. ඒක බ්‍රිජ් එක මගින් කරන්නේ මොකද? එකම ජාලය. එකම ජාලය. වෙනස් ජාල නෙවෙයි. එකම ස්ථානික දෙක ජාලය. එකම ආයතනයක තියෙන පරිගණක ජාලයක තදබදය වැඩි නම් ඒ වගේ අවස්ථාවක මොකද කරන්නේ? බ්‍රිජ් එකක් මැදට දාලා ඒ උපකරණ ටික බ්‍රිජ් එක හරහා සම්බන්ධ කිරීමක් සිදු කරනවා. ඒතරම් මොකද වෙන්නේ මේකේ load balance වෙනවා නැත්නම් තදබදය අවම වෙනවා. නැත්නම් අපි කියනවා භාරය සම්තුලනය වෙනවා කියලා.
ඒක තමයි බ්‍රිජ් එක සඳහා බ්‍රිජ් එක ඔය විදිහට තමයි අපිට අඳින්න නිරූපණය කරන්න පුළුවන් වෙනවා. ඔයාලා මේක ටිකක් ඉඳ ගන්න මම පොඩි අවස්ථාවක් දෙන්න නැත්නම් ඔයාලට වීඩියෝ එක දැම්මම මේක අඳ ගන්න පුළුවන්. හරි? හරි. ඒතර ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්විච් එකෙන් ස්විච් එකට යවන්න ඒකෙන් වෙන්නේ ඔව් මේ අහලා තියෙන ප්‍රශ්නයක් ස්විච් එකෙන් ස්විච් එකට යවනවා කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි ගත්තොත් එක ස්විච් අපි දෙතුම නෙට්වර්ක් එකක් ගත්තාම එක ස්විච් එකක් නෙමෙයි අපි තුම පරිගණක 100ක් විතර තියෙයි කියලා. ඒකට පරිගණක 100ක් සම්බන්ධ කරන්න බෑනේ එකම ස්විච් එකට. ඒ වගේ වෙලාවකට අපි තවත් ස්විච් භාවිතා කරනවා. මේ ස්විච් අතර ස්විච් එකෙන් ස්විච් එකට දත්ත සම්ප්‍රේෂණය කරනකොට ඒතර විශාල ට්‍රැෆික් එකක් එතන එකම ස්ථානික ප්‍රදේශ ජාලයක් තුළ ලොකු දත්ත තදබදයක් නිර්මාණය වෙනවා. ඒතර ඒ වගේ වෙලාවක මොකද අපි කරන්නේ? ඒකේ අතරමැදට අපි දානවා බ්‍රිජ් එකක්. රයිට්? නැත්නම් සේතුවක් සම්බන්ධ කරනවා. ඒතර මේ හැම අපි කතා කරා මේ හබ් එකක් ස්විච් එකක් හඳුනා ගන්න MAC ඇඩ්‍රස් භාවිතා කරනවා කියලා. එතකොට මේ MAC ලිපින භාවිතා කරමින් තමයි එක ස්විච් එකක ඉඳලා data රාමුවක් අනිත් ස්විච් එකට යවන්නේ. එතකොට එක MAC එක භාවිතා කරලා බ්‍රිජ් එකට ආවන් පස්සේ බ්‍රිජ් එක මොකද කරන්නේ? අදාළ ස්විච් එකේ MAC එකෙන් අදාළ ස්විච් එකට යවනවා. ඒක තමයි වෙන්නේ. එතකොට අපිට ස්විච් අතර දත්ත සම්ප්‍රේෂණය සිදු කරන්න පුළුවන්. ඒත් අපි උදාහරණයක් ගත්තොත් ආයතනයක එක ෆ්ලෝස් අපි තුන් ෆ්ලෝස් 8ක් 10ක් විතර තියෙයි කියලා. ඒක ෆ්ලෝ එක තට්ටුවක ස්විච් එකක් තියෙනවා. ඊළඟ තට්ටුවේ තව ස්විච් එකක්. ඔය විදිහට ෆ්ලෝස් 8ෙම ස්විචස් 8ක් තියෙනවා. ඒතර අපි කියනවා පළවෙනි පල්ලෙහා තට්ටුවකින් අප්ලින්ක් එකකින් උඩ ස්විච් එකට සම්බන්ධ කරනවා. ඒතර මේ විදිහට ඒ ස්විච් එකේ ඒ උඩ තට්ටුවේ තියෙන පරිගණකයට යවනවා නම් ඒ ස්විච් එකට යවලා තමයි එතන ඉඳලා අදාළ පරිගණකයට යන්නේ. එතෙන්දී මේ ස්විච් එක හඳුනගන්නේ මේ ස්විච් එකේ MAC ලිපිනය භාවිත කරලා. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති ඔයාලට බ්‍රිජ් එක ගැන. හරි එතන සේතු ගැන. හරි. ඊළඟ උපකරණය අපි බලමු මාර්ගකාරකය නැත්නම් මංහසුරුව නැත්නම් ඉංග්‍රීසියෙන් කියන රවුටර් කියලා. රවුටර්. මාර්ගය. එතන මේ අර බ්‍රිජ් එකෙන් මොකද කරන්නේ? මෙන්න මේක පටලවා ගන්න එපා. ඔයාලා බ්‍රිජ් එකේ නැත්නම් සේතුවේ මොකද කරන්නේ? එකම ස්ථානීය ප්‍රදේශ ජාලය කොටස් වලට බෙදුවා. හරි? එකම ස්ථානීය ප්‍රදේශ ජාලය කොටස් වලට බෙදීමක් තමයි බ්‍රිජ් එකෙන් නැත්නම් සේතුව මගින් සිදු කරන්නේ. නමුත් මංහසුරුව මාර්ගකාරකය මගින් කරන්නේ මොකක්ද? ස්ථානීය ප්‍රදේශ ජාල කිහිපයක් එකට වෙන් කිරීමක්. එහෙමත් එකට සම්බන්ධ කිරීමක්. අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් සරලව කියනවා නම් ඔයාලගේ බලන්නකෝ ඔයාලගේ ගෙදර පරිගණකයයි ඉන්ටර්නෙට් එකයි එකිනෙක සම්බන්ධ කරන්නේ. ඒ සම්බන්ධ වෙන ස්ථානේ මොකද තියෙන්නේ? මංහසුරුවක්, රවුටර් එකක්. රවුටර් එකෙන් නේද ඔයාලා ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්නේ. එතකොට රවුටර් එකෙන් එළිය මොකද්ද? WAN එක, wide area network එක, අන්තර්ජාලය. රවුටර් එකෙන් ඇතුළ මොකද්ද? අපේ පරිගණක ජාලය. අපි තුම අපිට ස්විච් එකක් සම්බන්ධ කරලා අපිට ජාලයක් හදාගන්න පුළුවන් ඕනනම්. අපිට එක පරිගණකයක් නම් තියෙන ඉතින් ජාලයක් හදින් වැඩක් වෙන්නේ නැහැ. නමුත් අපිට පරිගණක කිහිපයක් තියෙන අපිට පුළුවන් ස්විච් එකක් දාලා ස්ථානීය ප්‍රදේශ ජාලයක් හදාගන්න. මේ ස්ථානීය ප්‍රදේශ ජාලය අපිට එළියට සම්බන්ධ නැත්නම් අන්තර්ජාලයට සම්බන්ධ කරන්න ඕන නම් අපි මේ දෙක අතරට මොකක්ද දාන්නේ? මංහසුරුවක්, මාර්ගකාරකයක්. ඔය විදිහට මේ මාර්ගකාරකයක නැත්නම් රවුටර් එකක් ගත්තාම රවුටර් එකකින් කරන්නේ මෙන්න මේ විදිහට ස්ථානීය ප්‍රදේශ ජාල සම්බන්ධ කිරීමක්. හරි? ඕවෙන් කිරීමක් කියලා කියනවා. සම්බන්ධ කිරීම. එකිනෙක සම්බන්ධ කරලා එක ස්ථානීය ප්‍රදේශ ජාලයක සිට තවත් ස්ථානීය ප්‍රදේශ ජාලයකට දත්ත සම්ප්‍රේෂණය කිරීමට අවස්ථාව ලබා දීමක් තමයි මෙන්න මේ
රවුටර් එකකින් වෙන්නේ. එතකොට අපි network diagram එකක් අඳිනකොට අපේ LAN එකෙන් එළියට යන තැන, කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන ස්ථානයේ අපි අනිවාර්යයෙන්ම මං හසුරුවක් අඳින්න ඕන. රවුට් එකක් අඳින්න ඕන. හරි? ද රවුට් එක කියන එක නැත්නම් රවුට් එකකින් ගැන අපි තවදුරටත් ඉදිරියේදී කතා කරන රවුට් එකෙන් පැකට් ෆිල්ටර් කිරීමක් කරනවා. ඊට අමතරව යාගේ සිකියුරිටි කාර්යයක් කරන ඇක්සස් කන්ට්‍රෝල් ලිස්ට් එකක්, ප්‍රවේශ පාලන ලයිස්තුවක් මේ තුල අපිට සකස් කරලා ඇතුළට එන සහ පිටතට යන දත්ත පැකට්ටු පාලනය කිරීමක් සිදු කරන්න පුළුවන්. මේක ආරක්ෂක උපකරණයක් විදිහට කතා කරනවා. දැනට අපි මෙතෙන්දී මං හසුරුවක් ගැන කතා කරන්නේ මේ ජාලයට සම්බන්ධ කරන උපකරණයක් විදිහට කුමන ස්ථානයේ මේක සම්බන්ධ කරනවද, කුමක්ද මේකෙන් කරන කාර්යය කියන එක විතරයි. ඒතර මාර්ග කාර්යයක් ගත්තාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ පෝර්ට්ස් කීපයක් තියෙන පුළුවන්. එක කෙවෙනි එකකින් සම්බන්ධ වෙන්නේ දැන් ස්විච් එකකින් සම්බන්ධ වෙන පරිගණකයක් නේ අපි රවුටර් එකකින් සම්බන්ධ කරන්නේ ස්විච් එකක්. එහෙම නැත්නම් හබ් එකක්. ඉතින් ස්විච් එකක් මේක පෝර්ට් එකකින් එක ස්විච් එක. තව පෝර්ට් එකකින් තව ස්විච් එක. තව පෝර්ට් එකකින් තව ස්විච් එක. නැත්නම් මේ පෝර්ට් එකෙන් හබ් එකට. ඔය විදිහට තමයි සම්බන්ධ කරන්නේ. එතන මේ ස්විච් එකට රවුටර් එකට පවර් දෙන තැන, මේ රවුටර් එක ඔන් ඔෆ් කරන තැන, මේ රවුටර් එක ඉස්සරහා ඉදිරිය. එතන මේක Cisco රවුටර් එක, මේ මැනේජබල් Cisco රවුටර් එක. රයිට්. එතන රවුටර් එකේ සිම්බල් එක වෙන්නේ මෙන්න මේක. මාර්ගකාරයක මාර්ගකාරකයක මේක අපි තවත් නමක් කියන මං හසුරුව කියලා ඉංග්‍රීසියෙන් රවුටර් කියලා තියෙන එකේ සංකේතය වෙන්නේ මෙන්න මේ සංකේතය. රයිට්. අපි බලමු මං හසුරුව ගැන. ඒතර මේ තියෙන්නේ මාර්ගකාරකයේ මං හසුරුව භාවිතක මේ පරිගණකයක් මේකට සම්බන්ධ කරලා මෙතන ස්විච් එකක් සම්බන්ධ වෙන්න ඕන. ඒත් පරිගණකයක් උනත් කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර මේ රවුටර් එකක තියෙන රවුටින් ටේබල් එකක් කියන එක. රවුටින් ටේබල් එකේ තාම ඔයාලා IP ගැන අවබෝධයක් නැති නිසා මේක එච්චර මම මේක නිකන් දල වශයෙන් ඔයාලට අවබෝධයක් ලබා ගන්න දැම්මේ. ඒතර මේ රවුටර් එකක් හැමතිස්සෙම තවත් රවුටර් එකකට සම්බන්ධ වෙනවා සීරියල් පෝර්ට් එකකින්. ඒතර මේ විදිහට රවුටර් සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ වගේ පරිගණකයකට එහෙම නැත්නම් ස්විච් එකකට හබ් එකකට රවුටර් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර අපි බලමු මාර්ගකාරකයක මං හසුරුව ගැන. මාර්ගකාරකයක් යන දුඩාංග උපාංගයක් වන අතර එය LAN දෙකක් වූ වැඩි ගණනක් එකිනෙක සම්බන්ධ කිරීමට භාවිතා කරයි. මෙන්න මේක ඉතාමත් වැදගත්. LAN දෙකක් වූ වැඩි සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ කිරීමට භාවිතා කරයි. මෙමකින් මං හසුරු වගුවේ රවුටින් ටේබල් එකේ ඇති තොරතුරු මත පදනම්ව පැකට්ටු ඉදිරියට ගෙන යාම හෙවත් මාර්ගකරණය සිදු කරයි. ඒතර මාර්ගකරණය කියන එක ඔයාලට මතක ඇති. මාර්ගකරණය අයිති වෙන්නේ OSI හි තුන්වෙනි ස්තරයට හෙවත් ජාල ස්තරයට. එතකොට මාර්ගකරණය සඳහා භාවිතා කරන IP ලිපින IP address භාවිතා කරලා තමයි මෙන්න මේ මං හැසිරවීමවත් මාර්ගකරණය සිදු කරන්නේ. මේ සඳහා IP ලිපින භාවිතා කරයි. මේදී දත්ත පැකට්ටු සම්ප්‍රේෂණය සඳහා පවතින මාර්ග වලින් හොඳම මාර්ගය තීරණය කරයි. එතකොට හොඳම පතේ ඔස්සේ තමයි දත්ත පැකට්ටු නියමිත ස්ථාන කරා යවන්නේ. මේ බුද්ධිමත් උපකරණයක ඉන්ටෙලිජන්ට් ඩිවයිස් මොකද දත්ත පැකට්ටු IP ලිපින භාවිතා කරමින් අදාළ උපකරණයේ වෙත යවන නිසා මෙය ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එකක් කියලා අපි කියනවා. මාර්ගකාරක OSI විමර්ශන ආකෘතියේ ජාල ස්තරයට එවත් තුන්වෙනි ස්තරයට අයත් වන අතර පූර්ණ දීපත සංනිවේදනය සිදු කර නැත්නම් full duplex communication සිදු කරන්න පුළුවන් මෙම මං හසුරුවට. Router is a hardware device that is used to connect two or more LANs. This allows the packets to be forwarded or routed based on the information in the routing table. IP addresses are used for this purpose. It determines the best route for data packets transmission. This is an intelligent device. The router belongs to the network layer, layer 3 of the OSI module, which performs full duplex communication. එතකොට අර ස්විච් එකක් වෙනුවට ස්විචින් ටේබල් එක වගේ රවුටර් එක තියෙන්නේ රවුටින් ටේබල් එක. එතකොට රවුටර් එකක් කරන්නේ මොකක්ද? මෙන්න මේ වගේ LAN දෙකක් වූ වැඩි සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ කරන එක. අපි බලමු මං හසුරුව ගැන තවදුරටත්. right රවුටර් එකක් ගත්තහම මං හසුරුවක් අපි ගත්ත මේ වගේ රවුටර් එකක සංකේතයේ සංකේතයක් ඉන්නේ
මේකේ තියෙන මේක කෙවෙන කිහිපයක් තියෙනවා. කෙවෙන හරහා අපිට පුළුවන් පරිගණක ජාල සම්බන්ධ කරගන්න. ස්විච් එකක් සම්බන්ධ කරගන්න. මේක පෝට් එකකට ස්විච් එකක් සම්බන්ධ කරගන්න. තවත් පෝට් එකට හබ් එකක් සම්බන්ධ කරගන්න. පරිගණක තුන සම්බන්ධ කරන්න පුළුවන්. මේක අපිට මේ තවත් පෝට් එකක් අපිට පුළුවන් මේක අන්තර්ජාලය. දුර කනෙක්ෂන් එක මේ විදිහට වෙන ISP කෙනෙක් කරා ISP කරා අපිට පුළුවන් මේක අන්තර්ජාලයට සම්බන්ධ කරන්න. මෙතන ඉන්න වගේ නිසා මම මේ අතට ගන්නම්. මෙතන අන්තර්ජාලයට ගලපලා ඉන්නේ කවුද එකකින් ඔය විදිහට අන්තර්ජාලයට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මොන විදිහට අපිට පරිගණක ජාලයට රවුට් එකක් මේකේ අපිට පොල් නම් මේකේ දැන් එක ස්ථානයේ ජාලයක් ඊතනේ පාස් ඊතනේ ඒ ඊතන කියන එක නම් ඊතනේ 0 ඊතනේ 1 පෝට් මේක සීරියල් පෝට් එකකින් තමයි සම්බන්ධ වෙන්නේ සීරියල් පෝට් 0 ඔය විදිහට අපිට සම්බන්ධ කරන්න පුළුවන් මම හසුරුවා මේක එක ලෑන් එකක් මේක ලෑන් 1 මේක ස්ථානික දේ ජාලය ලෑන් 1 මේක තවත් ලෑන් එකක් ලෑන් 2 මේක වෑන් එකක් මේක අන්තර්ජාලය මේක තවත් නෙට්වර්ක් එකක් ලෑන් එකක් වයිඩ් ඒරියා නෙට්වර්ක් ත්‍රොනෝයි විදිහට අපිට මේ බලන්න මේ මම හසුරුවා මගේ මොකද කරේ මේ වගේ නෙට්වර්ක් කිහිපයක් ජාල කිහිපයක් එකිනෙක සම්බන්ධ කිරීමක් තමයි සිදු කරන්නේ. එතකොට මේ ජාලයේ තියෙන පරිගණකයේ දත්ත පැටවුවා මේ දත්ත පැටවුව ස්විච් එකට ගිහලා ස්විච් එක කරහා රවුටරයට ආවම රවුටරෙන් මොකද කරන්නේ? අදාළ දත්ත පැටවුවේ IP ලිපිනේ බලලා හොඳම පාත් එක හොඳම පතේ ඔස්සේ අපිට අන්තර්ජාලයේ දුරක තියෙන පරිගණකය. හොඳම පතේ ඔස්සේ අදාළ පරිගණකයේ වෙත යවනවා. මෙන්න මේ කාර්යයට අපි කියනවා මාර්ගකරණය කරනවා කියලා. රවුටිංగ్. අපි ඉදිරියේදී කතා කරනවා IP ලිපින භාවිතා කරලා IP එකේ උපජාලාවරණය දෙක භාවිතා කරලා network address එක කියලා එකක් හොයාගන්න. network address එකකින් තමයි අදාළ network එක හොයාගන්නේ. network address එක භාවිතා කරලා තමයි මං හසුරු නැත්නම් routers අදාළ පරිගණකයේ වෙත අදාළ ජාලය වෙත පරිගණකයේ වෙත නෙවෙයි ජාලය වෙත යවන්නේ. ඒතර මේ මං හැසිරවීම ගැන අපි ඉදිරියේදී කතා කරා IP address ගැන කතා කරලා දැනට ඔයාලා මේ රවුටර් එකකින් කරන්නේ මොකක්ද මේ විදිහට ස්ථානික ප්‍රදේශ ජාලය නැත්නම් ජාල කිහිපයක් එකිනෙක සම්බන්ධ කිරීම තමයි මං හසුරුව මගින් සිදු කරන්නේ. එතකොට ඔන්න ඔක තමයි අපිට මං හසුරුව ගැන කතා කරන්නේ. එතකොට IP ලිපින භාවිතා කරමින් මං හැසිරවීම සිදු කරන නිසා මෙන්න මේ උපකරණය අපිට කියනවා මේ අයිති වෙන්නේ ජාල ස්තරයට. ජාල ස්තරයට තමයි මෙන්න මේ මං හසුරුව අයිති වෙන්නේ. ඒ වගේම තමයි මං හසුරුව පුළුවන් වෙන දිශාවට මේ පැත්තට යනවා මේ පැත්තට යනවා. දත්ත සංප්‍රේෂණය කරන්න. ඒ නිසා අපි කියනවා රවුට් එක ෆුල් ඩුප්ලෙක්ස් එක පූර්ණ දීපත සංනිවේදනය සිදු කරනවා කියන්නේ. ඒක තමයි අපිට කතා කරන්න තියෙන්නේ මං හසුරුව ගැන. මම හිතනවා ඔයාලට අවබෝධයක් එන්න ඇති රවුට් එක ගැන. එතකොට මාර්ග කාරකය කියන්නේ මොනවාක අපි ඊළඟට බලමු ඊළඟ උපකරණය මොඩම්. එතකොට නැත්තම් මොඩම් එකේ අපි සිංහලෙන් කියන මොඩම් කියන උපකරණය මේක ඇත්තටම පැරණි පරිගණකවල භාවිතා කරා අභ්‍යන්තර මොඩමයක් විදියට නැත්තම් PCI slot එකට සම්බන්ධ කරපු internal modem එකක් විදිහට භාවිත කරා. මේක තමයි සංකේතය. ඊට අමතරව external modem භාවිත කරා. දැනටත් අපි ADSL router එකට ADSL modem කියලා කියනවා.
අපි භාවිතා කරන මොකද මේකෙන් කරන කාර්ය තමයි modulation demodulation modulation demodulation කාර්ය තමයි මේකෙන් කරන්නේ. එතකොට මේ modem කියන උපකරණය ගත්තහම මේකෙන් අපිට පුළුවන් පරිගණක ජාලයකට තවත් අන්තර්ජාලය හරහා අපිට අන්තර්ජාලයට සම්බන්ධ කිසියම් පරිගණකයක් හෝ පරිගණක ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ කරන්න තමයි මෙන්න මේ මොඩම් කියන උපකරණය භාවිතා කරන්නේ. මොඩමයක් යන දුඩාංගපාගයක් වන අතර එමගින් පවතින දුරකථන මාර්ගයකින් පරිගණකයට අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට භාවිතා කරයි. මෙමගින් අංකිත දත්ත සංඥා දුරකථන මාර්ග ඔස්සේ ප්‍රතිසම සංඥා බවට ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පරිවර්තනය කිරීම සිදු කරයි. තර මෙන්න මේක තමයි කරන්නේ මොඩමයක් යනු දුඩාංගපාංගයක් වන අතර එමගින් පවතින දුරකථන මාර්ගයකින් පරිගණකයට අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට භාවිත කරයි. මෙමගින් අංකිත දත්ත සංඥා දුරකථන මාර්ගය ඔස්සේ ප්‍රතිසම සංඥා බවට ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පරිවර්තනය කිරීම සිදු කරයි. A modem is a hardware device that is used to connect a computer to the internet via a telephone line. It converts digital data into digital signals and analog signals into digital signals, right? So the digital to analog conversion තමයි මෙන්න මේ modem මගින් සිදු කරන්නේ. modem කියන උපකරණය මගින්. මේක අපි ඇන්දොත් මේ විදිහට අපිට එන්නන්න පුළුවන්. මොඩම් කියන උපකරණය භාවිතා කරන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය හදන්න. ඒතර මේකේ demodulation කියන analog digital කියන එක. එතකොට අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් මෙන්න මේ වගේ පරිගණකයක් තියෙනවා. පරිගණක තියෙන දේ තමයි මේ පරිගණකයට අන්තර්ජාලයට සම්බන්ධ කරන මොඩල් කියන උපකරණය. මේ මොඩල් එකක් සම්බන්ධ කරනවා. මොඩල් කරනවා දැන් මේ වගේ ටෙලිෆෝන් ලයින්. ටෙලිෆෝන් ලයින් කියන්නේ ටෙලිෆෝන් ලයින් කරනවා. ටෙලිෆෝන් ලයින් වල අපි දන්නවා සම්ප්‍රදායික PC ලයින් එක කියන්නේ ඇනලොග් සිග්නල්. ඒතර මේකේ ගමන් කරන ඇනලොග් සිග්නල් ප්‍රතිසම සංඥා නමුත් කම්පියුටර් පරිගණක භාවිත කරන ඩිජිටල් අංකිත සංඥා. ඩිජිටල් සිග්නල්. ඒත් මෙන්න මේ අංකිත සංඥා මේක පරිවර්තනය කරන්න. මේක අංකිත සංඥා නැත්නම් ඩිජිටල් සිග්නල් මේක පරිවර්තනය කරන්න ඕන මේක ගමන් කරන්න ඇනලොග් සිග්නල් බවට. Samsung. මෙන්න මේ කාර්ය මේ ක්‍රියාවලිය අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනය කිරීම කරන්නේ කොහොමද? මොඩල්. මෙන්න මේක තමයි මොඩල්. මොඩල් කියනකොට මේ ක්‍රියාවල මොඩියුලේෂන් කියලා කියන මේකේ අනිත් පැත්ත අපිට පරිගණකයකින් මේක අපි මේකම අපිට මෙතනින් අන්තර්ජාලය හරහා ප්‍රතික්‍රියාවලිය සිදු කරනකොට මෙතෙන්දී මේකේ මොනවද ඇනලොග් සිග්නල් මෙතෙන්දී ඒක අංකිත සංඥා බවට පරිවර්තනය කරන්න අවශ්‍යයි. Digital signal तर මේක කරන්නේ කවුද? modem එක. demodulation modem එක තමයි. तर මෙන්න මේ විදිහට digital අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනය
කිරීමෙන් ක්‍රියාවලිය මොඩියුලේෂන් කියන මේක මොඩියුලේෂන් මූර්ජනය කියලා කියනවා මේක ප්‍රතිමූර්ජනය මෙතනදී ඩිමොඩියුලේෂන් तर मॉडल කියන එක හැදෙන්නේ මොඩම් කියන එක හැදෙන දෙක මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් නැත්නම් මූර්ජනය ප්‍රතිමූර්ජනය කියන එක තමයි මෙතනදී මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් කියන ක්‍රියාවලිය නිසා තමයි අපි මේක මොඩම් කියන නම මේකට ආවේ එහෙමයි. तर මේ තියෙන PST network එක public switch telephone network එක. तर පොදු දුරකථන ජාලයක් කරා දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී භාවිත කරන ඇනලොග් සිග්නල් නිසා ඒ හරහා දත්ත සම්ප්‍රේෂණය කරනකොට ඩිජිටල් සංඥා අමතක සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනය කිරීමත් මේ ප්‍රතික්‍රියාවලිය ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය සිදු කිරීම තමයි මොඩම් වලින් සිදු කරන්නේ. හරි මම හිතන්නේ අවබෝධ වෙන්නේ නැති වගේ වීඩියෝ එක බලලා මේක අද ගන්න නිසා ඔයාලට අවබෝධ වෙන්නේ නැති මොඩම් කියන උපකරණය ගැන. හරි. එතකොට අපි අද කතා කරේ ඔන්න ඔය network devices ගැන මේ ජාල උපකරණ අපිට වැදගත් වෙනවා විශේෂයෙන්ම පරිගණක ජාලයකට පරිගණක සහ අනිකුත් උපකරණ සම්බන්ධ කිරීම සඳහා. ඉතින් මෙතෙන්දී අපේ විෂය නිර්දේශයට අදාළව අපි මේක දැනගැනීමේදී අපි මේකේ සංකේත අඳිනවා නම් වඩාත් හොඳයි. මේ එක් එක් උපකරණ සම්බන්ධ කරන්නේ කුමන ස්ථානයකද කියන එක ගැන තමයි මේක වැදගත් වෙන්නේ. එතකොට අපි කතා කරොත් නැවතත් මුලින් ඉඳලා බැලුවොත් අපි මුලින් කතා කරපු නාභි මුලින්ම රිපීටර් මේ රිපීට් එක නම් ගොඩක් වෙලාවට අපේ ජාල උපකරණ ඇඳීමේදී අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් නාභි අපිට වැදගත් වෙනවා. නාභි භාවිත කර අපේ පරිගණක එකිනෙක සම්බන්ධ කරන්න. ඒ වගේම අනිකුත් උපාංගත් අපිට පුළුවන් නාභියක සම්බන්ධ කරන්න. ඊළඟට අපි කතා කරා සිචයෙන් අපිට පරිගණක සම්බන්ධ කරන්න පුළුවන්. අනිකුත් උපාංග සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඊළඟට බ්‍රිජ් එක අපි මොකද්ද භාවිත කරේ? බ්‍රිජ් සේතුවක් භාවිත කරේ මොකටද? කර්බන් නෙට්වර්ක් LAN ස්ථානික ප්‍රදේශ ජාලයක් ලෝඩ් බැලන්ස් කරන නැත්නම් ඒක කොටස් වලට බෙදන්න. එතකොට භාරය සන්තුලනය වීම හරහා දත්ත තදබදය අඩු වෙනවා. ඊළඟට අපි මංහසුරුව කතා කරා මාර්ගකාරක මංහසුරුව භාවිත කරේ මොකටද? පරිගණක ජාල කිහිපයක් එකිනෙක සම්බන්ධ කරන්න. මංහසුරුවේ කාර්ය වෙන්නේ එක් ජාලයක් හරහා තවත් ජාලයකට දත්ත පැකට්ටු සම්ප්‍රේෂණය කිරීම. ඊළඟට අපි කතා කරේ මොඩමය මගින් නැත්නම් මොඩම් කියන උපකරණය භාවිත කරන ප්‍රතිසම සංඥා සංඛ්‍යාංක සංඥා බවටත් සංඛ්‍යාංක සංඥා ප්‍රතිසම සංඥා බවටත් පරිවර්තනය කරන්න. මේ උපකරණ ටික අපිට අවශ්‍යයි නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳිනකොට. ওই ටික තමයි අපිට මේ ජාල කරන උපකරණ යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. අපේ ඒකකයට අදාළව විශේෂයෙන්ම අපි නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳිනකොට නැවතත් මේවා එකිනෙක සම්බන්ධ කරලා